එතකොට මේකදී අපි මම A to Z සාකච්ඡා කරන්නේ නැහැ මොකද ඒක අපි මම ලෙක්චර් වීඩියෝ එකේ තියෙන නිසා මම අත්‍යවශ්‍ය දේවල් ටික එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් එකට වැදගත් වෙන නැත්නම් එක්සෑම් එකට වැදගත් වෙන පොයින්ට්ස් ටික මම ඩිස්කස් කරගෙන යන්න. හරි. අපි නම් ඉස්සරහට යමු. ඉස්සලාම කතා කරනවා මොකද්ද database management system එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් කොහෙද මේ database තියෙන්නේ? සාමාන්‍යයෙන් වල දන්නා හරි කාර්යාලයක නැත්නම් පාසලක කම්පැනි එකක මේ වගේ database දකින්න පුළුවන්. අපි database එකකින් කරන්නේ තොරතුරු ගබඩා කරලා තියාගන්න එක. දැන් ඉස්සර කාලේ නම් කරේ දැන් කම්පියුටර්ස් එන්න කලින් කරේ මොකක් හරි ෆෝම් එකක් වගේ ෆිල් කරලා නැත්නම් ෆයිල් එකකට දාලා ඒක කවර්ඩ් එකකට දාන එක. හැබැයි දැන් මේ ඔක්කොම කම්පියුටරයිස් වුණාට පස්සේ එහෙම කරන්නේ නැහැ. ටික මේවා ඉලෙක්ට්‍රොනික සිස්ටම් වල ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනිකලි තමයි මේවා කරන්නේ ටික. සම්පූර්ණයෙන්ම නෙවෙයි දැන් සමහර තැන්වල අර වගේ මැනුවල් සිස්ටම්ස් තියෙනවා. ඒ නිසා ටික තමයි මේක පරිවර්තනය වෙන්නේ. හරි. එතන database එකක් කියන්නේ collection of data මෙතන තියෙන organize කියලා. ඒ කියන්නේ සංවිධානාත්මක දත්තවල එකතුවක් තමයි database එකක් කියන්නේ. සංවිධානාත්මක දත්තවල එකතුවක්. සංවිධානාත්මක කියලා කියන්නේ එක පිළිවෙලට තියෙන්නේ. හරි. Can be easily accessed, managed and updated. හරි. හිතන්නකො මෙහෙම මම උදාහරණයක් ගන්නම් ඔයාලට. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ගන්න බලන්න. දැන් O level හරි A level හරි exam එකක් කියලා ඒ papers බලලා ඒ වගේ තියෙන result ටික එයාලා database එකක ගබඩා කරනවා. ඒවා තමයි ඔයාලගේ results. එතකොට ඒ අයදුම් කරවන්න පුළුවන් results ආවහම ඒ කියන්නේ එයාලා කියනවා මේ ඔයාලට results දැන් බලන්න පුළුවන් මේ website එකෙන් බලන්න පුළුවන් කියලා කිව්වහම ඔයාලට ඔයාලගේ number එක ගහලා ඒ data access කරන්න පුළුවන්. ඒක තමයි මේ access කියලා තියෙන්නේ මේ. data access කරන්න පුළුවන්. manage and update. හරි ඔතන ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. data view කරන්න පුළුවන්. ඊට පස්සේ data insert කරන්න පුළුවන්. ආයි පුළුවන් data update කරන්න සහ data delete කරන්න. විභාග අයදුම් කරුවන්ට දෙන්නේ data view කරන්න විතරයි. එහෙම නැත්නම් access කරන්න විතරයි විභාග අයදුම් කරුවන්ට දෙන්නේ. data insert කරන්නේ ඒ විභාග දෙපාර්තමේන්තුවේ database administrators. එතකොට ඔයාලගේ දත්ත ටික ස්ටෝර් කරනවා යාලා එකින් එක ස්ටෝර් කරනවා. ඊට පස්සේ අප්ඩේට් කරන්නත් පුළුවන්. දැන් රීකරෙක්ෂන් වගේ දෙයක් දැම්මහම ඔයාලා රිසල්ට් එක වෙනස් වෙනවා. එතකොට එයාලා මොකද කරන්නේ? ඔයාලගේ තියෙන data එක හොයාගෙන ගිහිල්ලා ඒ අදාළ විදිහට ඒ රිසල්ට් එක වෙනස් කරනවා යාලා. delete කරන්නත් පුළුවන්. දැන් හැමදාම ඕක සයිට් එකේ දාලා තියන්නේ නැහැ නේ. මොකද ඊළඟ අවුරුද්දෙත් එනවනේ O level exam එකක්. එයාලා අවුරුද්දක් දෙකක් විතර ඕනනම් සයිට් එකේ තියාගෙන ඉඳි. ඊට පස්සේ ඒ data ටික delete කරන්න පුළුවන්. නැත්නම් ඒ ස්ටෝර් කරපු දේවල් ටික අපරාධයි. එතකොට DBMS කියන්නේ database management system එකක්. ඒවා තියෙන digital databases ඒවා ඔක්කොම manage කරන්නේ electronically. හරි. එතකොට මේ MS Access කියලා කියන්නේ ඔය database manage කරන software එකක්. මම ප්‍රශ්නයක් අහුවොත් මෙහෙම ලෝකේ තියෙන එකම database manage කරන software එකද Access කියන්නේ? කවුරුහරි උත්තරයක් දෙන්න මට. ලෝකේ තියෙන එකම database manage කරන software එකද Access කියන්නේ? නැහැ. ඔව්. තව softwares තියෙනවා මොනවද? Oracle database, MySQL ඔයගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේ course එකේදී ඔයාලා ඉගෙන ගන්න Microsoft Access ගැන. right.
අපි ඉදිරියට right එතකොට මේක theory part එකක් ඒ නිසා මේක කරන්නේ නැහැ මම right ඊට පස්සේ මම යනවා මේකට දැන් ඔයාලා දන්නවා database එකක් කියන්නේ මොකක්ද කියලා පාසලක නම් තියෙන්නේ ඒ පාසලට අදාළ database එකක් හිතන්නකෝ ABC කියලා IT කම්පැනි එකක් තියෙනවා කියලා එතකොට තියෙන්නේ ඒ කම්පැනිට එක database එකක් තියෙන්නේ මොකක් හරි ඔෆිස් එකක නම් ඒ ඔෆිස් එකට අදාළ එක database එකක් database එක ඇතුලේ තියෙනවා tables මේ database එක ඇතුලේ තියෙන tables හිතන්නකෝ මෙන්න මේ ටික මම මේකේ පෙන් එක කරගෙන මේ ටික දානවා මේ ඔක්කොම එක database එකක් හිතන්නකෝ මේ තියෙන පාසලක තියෙන database එක. එතකොට මේකට මම නමක් දෙනවා school database කියලා. school. ඒක ඇතුළේ තියෙන මේ tables. මේ tables කියන්නේ පිළිවෙලකට දත්ත ගබඩා කරගන්න. දැන් හිතන්න කොහොම පාසලේ ළමයින්ගේ විස්තර වෙනම තියෙනවා. ගුරුවරුන්ගේ විස්තර වෙනම තියෙනවා. පොත්පත් ගැන විස්තර වෙනම තියෙනවා. වාචකාරී වාහන ගැන විස්තර වෙනම තියෙනවා. විෂය ඒකක සම්බන්ධ වෙනම තියෙනවා. ඒ වගේ තමයි මෙන්න මේ tables හදන්නේ. දැන් මේකට අපි ගන්න පුළුවන් student කියන table එක. මේක subject. අපි මේක ගන්න teachers. teacher okay. ඔයගේ database එකක් ඇතුලේ තියෙනවා tables. ඒවා එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට තමයි කියන්නේ relational database management system කියලා. මේ relate වෙනවා. relate වෙනවා කියන්නේ සම්බන්ධ වෙනවා. දැන් relation කියන්නේ මොකක් හරි සම්බන්ධකමක් තියෙනවනේ අපේ ඥාතින් අපිත් එක්ක මොකක්ද සම්බන්ධකමක් තියෙනවා. ඒකට තමයි කියන්නේ relate වෙනවා කියලා. ඊට පස්සේ අපි කතා කරනවා මේ table එකක මොනවද තියෙන්නේ හරි තව දෙයක් මම කියන්නම් අනිවාර්යෙන් database එකක් හැදුවට පස්සේ ඒ database එකට නමක් දෙන්න ඕනේ school database නැත්නම් school ABC IT company Open University of Sri Lanka okay දැන් හිතන්න කොහොම ලංකාවේ තියෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නේද? ඒකෙත් තියෙන database. එතකොට අපි මේ database එකේ ලියාපදිංචි වෙන්න ඕනේ අවුරුදු කීයට වැඩි නැද්ද? 18කට වැඩිනම් ඔයාලා ID card එකක් issue කරන්න අවුරුදු 18කට වැඩිනම්. ඒ වගේ දෙයක් තමයි මේක. අපි දැන් බලමු මේ table එකක් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. right. මේක තමයි table එකක්. සිංහලෙන් කිව්වොත් වගුවක්. database එකට නමක් තිබ්බා වගේම table එකකටත් මොකක් හරි නමක් තියෙනවා. දැන් මේ තියෙන product table product කියන එක. මෙව්වට කියනවා මොනවද? මෙවට කියනවා row එකක් කියලා මේ. rows. පේලි. මෙව්වට කියනවා තීරු table එකක කියනවා rows තියෙනවා පේලි තියෙනවා එහෙම නැත්නම් තීරු තව තියෙනවා තීරු columns හරි එතකොට පොඩ්ඩක් මේ table එක study කරොත් එහෙම මෙතන තියෙනවා product ID මේකට දාලා තියෙන එකම වර්ගයේ දත්ත ටිකක් දැන් මේකට 1 2 3 4 කියලා දාලා මේකට red කියලා දාලා නැහැ 1 2 3 4 5 මේකට පිළිවෙලක් තියෙනවා දැන් color නම් colors විතරයි මේකට price කියන එක ගාවගෙන නැහැ මම ගාවගත්තොත් ප්‍රශ්නයක් වෙනවා දැන් price නම් price විතරයි ඒ වගේ හරි
එතකොට ඔයාලා දැන් මතක තියාගෙන ඉන්න ඕනේ database එකක් ඇතුලේ තමයි tables තියෙන්නේ. database එකට අනිවාර්යෙන් නමක් තියෙනවා. tables වලට අනිවාර්යෙන් නමක් තියෙනවා. right. ඔය ටික තේරුණාද? තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් chat box එකට message එකක් දාන්න නැත්නම් mic එක unmute කරලා කතා කරන්න. right. අපි යන් ඉස්සරහට. අන්න දැන් කතා කරනවා row එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලා ඊයේ ක්ලාස් එකට හිටියා නම් හවස 6:00ට සර් කරපු ක්ලාස් එකට හිටියා නම් ඔයාලට ප්‍රශ්නයක් ඉන්නත් මෙහෙම MCQ එකක් එන්නේ නැති. rows ගැන records ගැන ආව නේද ප්‍රශ්නයක් හරි. table එකක page එකට කියනවා අපි row එකක් කියලා. ඒ row වලටම කියනවා record එකක් කියලා කියනවා. මේ row එකකටම කියනවා record එකක් කියලා. tuple එකක් කියලා කියනවා. අපි tuple කියන වචනේ මේ syllabus එකේ වැඩි භාවිත කරන්නේ නැහැ. record එකක් කියලා කියන්නේ. එක වාර්තාවක්. දැන් මේක මේ product එකට අදාළ record එක. product එකට අදාළ වාර්තාව. දැන් මේකට ළමයෙක් දැම්මා නම් හිතන්නකෝ ඉස්කෝලේ මොකක්ද ළමයෙක් දැම්මා නම් මේ ළමයාගේ index number එක ඇතුළත් වීම අංකය ළමයාගේ නම address එක. එතකොට මෙන්න මේ ළමයාට අදාළ වාර්තාව තමයි මෙතන තියෙන්නේ. ඕකකට තමයි record එකක් කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් එක මේ column එකක්. මේ column එකක තියෙන data type එක සමානයි. දැන් මේ තියෙන්නේ color. මේකට මම කිව්ව ඉස්සෙල්ලා වගේ price එක දාන්න බෑ. price එක දාන්න වැරදි. red, green, yellow ඊට පස්සේ 1 2 එහෙම ඉන්න බෑ. color නම් colors විතරයි. මේ column එකකට අපි කියනවා field එකක් කියලා කියනවා. attribute කියලා කියනවා. අන්න මේ වචන දෙක නම් ඔයාලගේ syllabus එකේ තියෙනවා. column එකකට කියනවා field එකක් කියලා කියනවා attribute කියලා කියනවා. එතකොට අපි table එකක් හැදුවට පස්සේ මේ columns ගාන සාමාන්‍ය නියතයක්. columns ගාන සාමාන්‍යයෙන් නියතයක්. දැන් තව product එකක් ඕන නම් මට මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. 5 වෙනි product එක මොකක් හරි පාටක් දැම්මා. price එක ඇතුළත් කරා. rows ගාන නියතයක් නෙවෙයි මේ. තව ඔය product එකක් අයින් කරන්න පුළුවන් ඇතුළත් කරන්නත් පුළුවන්. දැන් මේ price කියන එක අයින් කරොත් මේ ඔක්කොම ටික අයින් වෙනවා. නේද? ඒ නිසා සාමාන්‍යයෙන් ඔයාලා මතක තියාගන්න මේ tables වල rows සාමාන්‍යයෙන් update වෙනවා. දැන් class එක වගේ නම් දැන් ඔයාලගේ computer literacy class එකකටත් මෙහෙම එකක් හදලා තියෙනවා අපි. එතකොට ඔයාලා සමහර අය අයින් වෙනවා සමහර අය ආපහු class එකට එනවා ටික දවසක් ගිහිල්ලා. එතකොට මෙතන වෙනස් වෙනවා. මෙතනින් අයින් වුණොත් මේ record එක අයින් කරනවා. තව කෙනෙක් ආවොත් එහෙනම් මෙතන record එකක් add කරනවා. හැබැයි මෙන්න මේවා අපි විදෙන් විදේ වෙනස් කරන්නේ නැහැ. දැන් හිතන්නකෝ මම මෙහෙම ගත්තොත් එහෙනම් මම ගන්නවා ඔයාලගේ උස. මට ඕනේ database එක වෙනස් කරන්න මම මෙහෙම column එකක් දානවා උස කියලා. එතකොට ළමයි ඔක්කොගෙම මට උස මැන ඉන්නවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ columns add කරනවා අඩුවේ මේ rows තමයි වෙනස් වෙන්නේ. හරි ඒකත් ඔයාලා ඔළුවේ තියාගන්න. අපි ඉස්සරහට. හරි. types of keys වලට එන්න කලින් අපි යමු practical part එකට. මෙතන start එකේ බලන්න ඕනේ මෙතන access නැත්නම් type කරන්න පුළුවන් access කියලා. ඒක software එක එනවා. දැන් මේකේ වැඩ කරන්න ඕනේ මෙහෙමයි.
මෙතන තියෙන එක templates නේ. එක data companies වලට හදපු databases නේ. මේක nutrition tracking, මේක task management. අන්න මේ දින student. අපි ඒව ගන්න නැහැ. මොකද අපි ගන්න database එකක් develop කරන්න නෙවෙයි, අපි ගන්න software එක ඉගෙන ගන්න. ඔයාලා කරන්නේ මේ ඉගෙන ගන්න software එක කියන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම ගන්න මේ black database කියන එක. මේක ගත්තා. ඔයාලට මතක නම් Word, Excel සහ PowerPoint වල අපි save කරන්නේ ඒ අදාළ වැඩේ කරලා ඉවර වෙලා. මේක එහෙම නෙවෙයි. මේකේ අපි ඉස්සෙල්ලාම database එකක් හදාගෙන ඉන්නවා. ඒ නිසා මෙතනින් අපි save කරගන්න ඕනේ අපිට කැමති location එකක database එකක්. මම දැන් ඔයාලට කියලා දෙන්නේ පාසලක database එකක් හදන්න. අපි සතුටව සාකච්ඡා කරගෙන යන්න. පොඩි දෙනෙක් ඉඳන් සාකච්ඡා කරගෙන යන්න. ඉඳලා අහගන්න. මෙතනින් මම අදාළ location එක තෝරගන්නවා. desktop එකේ තියෙන මම MS Access Practicals කියන folder එකේ මම database එකට නමක් දෙනවා school කියලා. school ඊට පස්සේ okay කරනවා. අන්න okay කරාම මෙතෙන්ට ආවා school කියලා. school.accdb. accdb කියලා කියන්නේ මේකේ තියෙන extension එක. හරි. එතකොට දැන් PowerPoint වල නම් PPT, Word වල නම් docx, Excel වල XLSX. මේකේ accdb. right. මේ තියෙන අපි දීපු නම කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මම ක්ලික් කරනවා create කියන එක. අන්න. අනිත් softwares වගේම තමයි මේක. මෙතන තියෙනවා title bar එක. මෙතන තියෙනවා tabs. මේවට කියනවා ribbon කියලා, මේවට කියනවා group. මේකට කියනවා drop down arrow කියලා. report එක වෙනවා මෙහෙම අපි එක ක්ලික් කරා. අපි මුලින් වෙනකොට table එකක් හැදිලා එන්නේ. මේක අපි හදපු එකක් නෙවෙයි, software එක හදපු එකක්. මේක හැබැයි save කරලා නැහැ. මොකද මම මේක මෙහෙම save කරලා මේක එහෙම save කරොත් මෙයා කියනවා නමක් දෙන්න කියලා මේ. අපිට මේක close කරන්න පුළුවන් නේ. හරි. මේ දක්වා කරපු දේවල් වල මොනවා හරි ප්‍රශ්න තියෙද? මට කියන්න බලන්න කවුරු හරි. නැත්නම් chat box එකේ දාන්න. right. ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම් ඉස්සරහට යමු. දැන් මම table එකක් හදා ගන්න යනවා. මෙතනින් යන්නේ create කියන එකට ගිහිල්ලා table. මුලින්ම අපි table එකට දත්ත ඇතුළත් කරන්න කලින් table එක හදාගෙන ඉන්නවා. මම ඇතුළත් කරන්න වෙන්න මේ දේවල් student කියලා table එකක් හදා ගන්න ඕනේ මට. ඒකට ඇතුළත් කරන්නේ student number. එයාගේ නම දානවා, first name එකයි last name එකයි. address එක දානවා, age කියන එකක් දානවා. ඔය ටික තමයි දාන්නේ. දැන් මෙතන තියෙනවා ID කියලා නේ. මේක එයා දුන්න එක මට ඒක වෙනස් කරගන්න ඕනේ. මට මේක ඉඳලා මෙහෙම වෙනස් කරගන්න පුළුවන් ඩබල් ක්ලික් කරලා columns add කරගන්නත් පුළුවන් මේ columns add කරගන්න පුළුවන්. ඊයේ ප්‍රශ්නයක් ආවා නේද මේ අපිට table එකක add කරගන්න පුළුවන් වගේ ප්‍රශ්නයක්. ඒකෙ තිබ්බේ මේ design view එක තිබ්බ වෙනම data sheet view එක තිබ්බ වෙනම. එතකොට මේ design view එකේ data sheet view එකේ දෙකේ ඒවා පුළුවන්. ඒ නිසා ඔයාලා හැමෝම paper class එකටත් join වෙන්න. ඒකෙදී කියන දේවල් හොඳට අහගන්න. ඒකට බාධා කරන්න එපා. හොඳට අහගන්න. වෙලාවට කලින් ඔයාලා ලොග් වෙලා ඉන්න. දැන් ඊයේ 6:00ට වෙලාව දාලා තිනවා. ඔයාලා 6:25කට ලොග් වෙලා ඉන්න.
කලින් ඔයාලා පේපර් එක උත්සාහ කරලා ඉන්න ඕනේ. මොකද එතකොට තමයි ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. දැන් උත්සාහ කරලා ඔයාලා මොකක් හරි වැරදුනොත් සර් සාකච්ඡා කරනකොට ඔයාලට ඒ වැරද්ද අහු වෙනවා. මට මෙතන තමයි වැරදුනේ. මගේ වැරද්ද තමයි හදාගත්තා. සහ ඔයාලා තව පොඩි අඩුපාඩුවක් කරනවා. ඒකෙදි ඒකේ chat box එකේදී ඒකට මැසේජ් දාන්න එපා. දැන් හිතන්නකෝ අපි සාකච්ඡා කරන්නේ 20 වෙනි ප්‍රශ්නේ කියලා. සමහර අය ප්‍රශ්න අහගන්න බැරි වෙනවා. 18 වෙනි ප්‍රශ්නට මොකක්ද කියලා. එතකොට ඒ කට්ටිය අහනවා 18 වෙනි ප්‍රශ්නට මොකක්ද කියලා. එතකොට වෙන්නේ ඔයාලට 20 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරන ටිකයි 21 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරන ටිකයි මගදී මග හැරෙනවා. ඒ නිසා හැම chat box එකේ දාන්න එපා. හොඳට අහගන්න. දැන් කියලා දුන්නට පස්සේ මේ ඔයාලා ආපහු ප්‍රැක්ටිකල් එක කරලා බලන්න තනියම. මේ ඩිසයින් වීව් එකත් හදන්න පුළුවන්ද කියලා ඔයාලා මෙහෙම හදලා බලන්න මේ. මම කරන්නේ. හදන්න පුළුවන් නේද? සෝරි. මේ තියෙන data sheet view එක. data sheet view එකත් හදන්න පුළුවන්ද? එතකොට මේක ඩිසයින් වීව් එකට ගියහම පෙන්නනවාද මේ? අන්න හදපු ටික පෙන්නනවා නේ. මේකත් හදන්න පුළුවන්ද මේ? අන්න මේකත් හදන්න පුළුවන්. එතකොට අපි දන්නවා උත්තරේ අපිට හරියටම confirm both A and B කියන එක. එහෙම ඒ හරි ටික ඔයාලා තව තවත් ප්‍රැක්ටිස් කරලා ඒක confirm කරගන්න. එතකොට ඔයාලට ආයේ වෙන තැනකින් ප්‍රශ්නයක් අහුවත් වරදින්නේ නැහැ. මැසේජ් එකක් අහලා තියෙනවා වීඩියෝ එක ගැන. මම මේක ඔයාලට තව ටිකකින් පස්සේ කියන්නම්. right මේ ටේබල් එක මම ඔයාලට පෙන්වන්න ගත්තේ මොකද data sheet view එකේ design view එකේ දෙකේම හදනවා කියලා. අපි මේ ටේබල් එක අයින් කරගෙන මේකම delete කරන්න. මෙතනින් කරන්න පුළුවන් close කරන්න විතරයි. එතකොට මෙතන තියෙනවා ටේබල් එකක් delete කරනවා නම් මෙන්න මේක මෙහෙම. දැන් ආය ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම මේ අහන්න පුළුවන් තරක් කියන්නේ ටේබල් එකක් කොහොමද delete කරන්න කියලා. එතකොට උත්තර තියෙන මොනවද මෙහෙම. මෙතන තියෙන table tab එක right click කරලා close කරන්න පුළුවන් කියලා. එතකොට ඔයාලගේ සමහර අය එහෙම ගහන්නත් පුළුවන්. එහෙම කරොත් වෙන table එක close වෙන එක විතරයි. බලන්න මේ close වෙන එක විතරයි මෙතන තියෙනවා. මෙතනින් delete කරොත් delete කරන්න පුළුවන්. දැන් මේක open වෙලා තියෙද්දි එහෙම delete කරන්න පුළුවන්. මේ තියෙන්නේ. ඒක close කරන්න ඕනේ. open වෙලා තියෙද්දි delete කරන්න බෑ. close කරලා delete කරන්න පුළුවන්. මේක yes දුන්නාම table එක නැහැ. හරි. ඔය වගේ ප්‍රශ්නකුත් එන්න පුළුවන්. හරි. අපි student table එකක් හදමු. මම මේකට යනවා. මේකෙන් ගත්තොත් මේකට එන්නේ. design එකෙන් ගත්තොත් මේකට එන්නේ මේ. ඒතර කෙලිම මෙතෙන්ට එන්නේ. හරි. design view එකට යනවා. එතකොට කියනවා table එක save කරගන්න කියලා. මම මේකට නමක් දෙනවා student කියලා. student. okay. right. table එක හැදිලා තියෙනවා. primary key ගැන දැන්ම සාකච්ඡා කරන්නේ නැහැ. අපි තව ටිකක් ඉස්සරහට යමු මේකේ. මම මේකට දෙනවා student number එකක්. අපි කියන්නේ මොකක්ද? index කියලානේ. index number. හරි. මේවට කියනවානේ field name කියලා. එක අවුරුද්දක ප්‍රශ්නයක් අහනවා. මගේ ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? PowerPoint එක දාලා තියෙනකොට පේනවද? හරි ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන හින්දා පේනවා. හරි එක අවුරුද්දක ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ මෙන්න මේවා. මොනවද field names වලට මේ වගේම පුළුවන් මේ වගේම බැරි මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට මේ
හැම එකම පුළුවන් මෙහෙම student.address කියලා දාන්න බෑ. student.address කියලා දාන්න බෑ. ඔයාලා ඒක නිකන් ඉන්න වෙලාවට ප්‍රැක්ටිස් කරලා බලන්න error message එකක් එනවා. මේ හැම එකක්ම දාන්න පුළුවන්. dot එක දාන්න බෑ. එතකොට මේ ඔක්කොම ඔයාලට ක්ලාස් එකේ මම කරපු දේවල් තමයි ආයෙ මේ මතක් කර කර යන්නේ. right. මෙතන දානවා index number දැන් index dot number කියලා දාන්න බෑ. මෙහෙම දැම්මොත් එහෙම අපි බලමු error message එකක් එනවා මේ. දැක්කද? මේ object naming roles වලට පටහැනින් එක. ඒ නිසා right index number auto number කියන්නේ එකින් එක වැඩි වෙවි යන number එකක් පිළිවෙලට යන number එකක් numbers විතරක් නිසා මම දානවා මේකට number කියන එක. මෙතන student name මම type කරන්නේ STU කියලා student name. අපි නමක් දාන්නේ කමල් සුනිල් නිශාන්ත. ඒ නිසා short text address එකට short text age එක number එකක් හරි ඔච්චරක් ඇති හැම වෙලාවෙම මේ table එකක් වෙනස් කරලා පස්සේ මෙතනින් save කරන එක පුරුද්දක් කරගන්න. එහෙම නැත්නම් මේ මෙතනින් save කරත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් යනවා data sheet view එකට. දැන් මේකට දත්ත දාන්න පුළුවන්. right. මම දැන් කතා කරන්නේ data types ගැන. අපි දැන් data types ගැන පොඩ්ඩක් කරලෙමු. ඒකේ තියෙන knowledge එක අප්ඩේට් කරගන්න. හරි. data types වලට අන්න short text කියන්නේ මොකද්ද? alpha numeric data. alpha numeric කියන්නේ alphabet දාන්නත් පුළුවන් numbers දාන්නත් පුළුවන්. දැන් මේ වගේ text තියනවා නේද? COVID-19. එතකොට COVID කියන එක alphabet 19 කියන එක numbers number එකක්. 356 ඒකේ 47 T20 ඒ වගේ. short text කියන්නේ ඒ data type එක. Excel වගේම තමයි. currency ඒ වගේ ටික. long text කියන්නේ මේකේ දාන්න පුළුවන් characters 255යි මේකේ 64000ක් දාන්න පුළුවන්. numbers කියන්නේ ඉලක්ක. can be used for mathematical calculations. අන්න මේක ඔයාලා හොඳට මතක තියාගන්න. mathematical calculations වලට භාවිත කරන numbers ටික විතරයි දාන්න පුළුවන්. දැන් හිතන්නකෝ ටෙලිෆෝන් නම්බර් එක දාන්න පුළුවන්ද? ටෙලිෆෝන් නම්බර් එක දාන්න බෑ. මොකද එක ටෙලිෆෝන් නම්බර් එකක් තව ටෙලිෆෝන් නම්බර් එකක් එක්ක එකතු කරලා අලුත් නම්බර් එකක් හදනවද? බෑ. ඒ නිසා ටෙලිෆෝන් නම්බර්ස් දාන්න ඕනේ මේ short text කියන එකට විතරයි. දැන් age වගේ එකක් දාන්න පුළුවන්. 25, 18, 16, 30. ඊට පස්සේ date and time. මොකක් හරි ඔයාලා ඇතුළත් වූ දිනය නැත්නම් කාගේ හරි බර්ත්ඩේ එක. ඒ වගේ එකක් දාන්න පුළුවන්. currency ඔයාලගේ salary එක. සමහර softwares වල මේ short text long text කියන එක නැතුව text කියලා විතරක් තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔය එක versions වල පොඩි ප්‍රශ්න තියෙනවා. හැබැයි basic දේවල් ටික ඔක්කොම එකමයි. දැන් access වල කරන database හදන එක version එක වෙනස් වුණාට ඒක වෙනස් වෙන්නේ නැහැ. පොඩි වෙනස්කම් තියෙන පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. right. currency කියන්නේ ඔයාලගේ salary එකක් වගේ නක් දාන්න තියෙන එකක්. auto number unique sequential numbers right. දැන් අපිට දැන් ඔයාලට class එකකට count එකක් වගේ ගන්න ඕනේ නම් අලුතෙන් database එකක් වගේ හදනවා නම්
අපිට ඔටෝ නම්බර් කියන එක දාන්න පුළුවන්. එතකොට ඒක එකින් එක වැඩි වෙවි යන්නේ පිළිවෙලට. මෙයාම පිළිවෙලට වැඩි කර ගන්නවා සීක්වන්ස් කියන රටාවක්. එකින් එක වැඩි වෙවි යන්නේ. yes no අන්න ලොජිකල් වැලියු එකක්. මේ yes no එකත් මම උදාහරණයක් ඔයාලා ටේබල් එකේ දාලා පෙන්නන්නම්. එතකොට මේ ටික ගැන මම වැඩි කතා කරන්නේ නැහැ. මම මගේ normal class එකේ කරන වීඩියෝ එකේ තියෙනවා. මම මේක practical base කරන නිසා මේකේ discussion එකේ කතා කරන්නේ නැහැ. එතකොට මේවට තමයි data types කියලා කියන්නේ. අපි yes no එකක් දාමු. හරි. අපි මෙහෙම දාමු. මම design එකකට ගිහිල්ලා දැන් මේ දවස්වල ළමයි එහෙමත් වැක්සින් කරනවා කියලා කියනවනේ. අපි මේකට දාමු vaccinated කියලා. මෙතන දාමු මෙහෙම yes no එකක් නේ. right. පුරුද්දක් විදිහට අපි සේව් කරමු. සේව් කරලා යන්න data sheet එකකට. අන්න vaccinate කරා නම් මෙතන ටික් එකක් දාන්න පුළුවන් නේ. බෙහෙත් විතර නැත්තක් මේක හිස් එකක් තිබ්බා. බෙහෙත් විදලා නම් මේක ටික් එකක් දාන්න. අපි ළමයි ටිකක් දාමු මේකට. මම දානවා මෙහෙම 11යි 56. මම නම් ටිකක් දානවා. address එක මෙයා කැමති. age එක අපි දාමු 17ක් වගේ. මෙයා වැක්සින් කරලා. නිකන් මෙහෙම නම්බර්ස් ටිකක් තමයි දාන්නේ. සරත් always. මෙයා කෑ ගන්නවා. මෙයාගේ වයස 20යි. බෙහෙත් විතර නැහැ. 56යි 78. දාමු කුමාරි හේරත්. අපි දාමු කොරෝනාගල තුලා. මම මේ නිකන් දත්ත ටිකක් තමයි ගන්න. ඔයාලා ටේබල් එක හදන්නේ කොහොමද කියලා පෙන්නන්න. 14ක් වගේ දාන්න බෙහෙත් විතර. තව එකක් දාමු අපි. මෙහෙම පල්ලෙන් පල්ලට තමයි ඇඩ් කරගෙන යන්නේ. දැන් මම කිව්වේ මේ records add කරන්න පුළුවන් සහ delete කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතනින් තව එකක් දැම්මොත් එහෙම මේ ඔක්කොගේම data ටිකක් දාන්න ඕනේ. දැන් මෙතනින් අපේ ළමයිගේ බර එහෙම මැන්නොත් එහෙම මේ ඔක්කොගේම data ටික ආපහු මුලින් ඉඳන් දාගෙන එන්න ඕනේ. ඒ නිසා මේ attributes කියන ඒවා වැඩි වෙනස් වෙන්නේ නැහැ. records කියනවා වෙනස් වෙන්න පුළුවන්. තව නමක් දාමු 45යි 89. සජිත් පොඩි නමක් දාමු. කුමාර දාමු. හේරත් දාමු. හරි. පොත්තු කරලා. මම 15යි මෙයාද විදලා. අන්න. කොහොම තමයි ටේබල් එකක් හදන්නේ. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙද? කවුරු හරි මයික් එක අන්මියුට් කරලා කතා කරනවා. ප්‍රශ්න මොනවා හරි තියෙද? තාම ප්‍රයිමරි කේස් ගැන අපි කතා කරේ නැහැ. right. ප්‍රශ්නයක් නැහැ. අපි යමු ඉස්සරහට. chat box එකට තමයි. හරි ඕකේ. දැන් අපි ටේබල් එකක් හැදුවහම පස්සේ ඔයාලට මේකේ තියෙනවානේ මේ ඩිසයින් view එකට ගියහම පුරුද්දක් විදිහට අපි සේව් කරමු මේක. ඩිසයින් view එකට ගියහම මෙතන තියෙන primary key කියලා එකක්. හරි එහෙනම් අපි දැන් keys ගැන ඉගෙන ගමු.
right share කරන්න ඔයාලා මෙන්න මේ පල්ලේ තියෙන ඉමේජ් එක ගැන ලොකු අවධානයක් දෙන්න එපා. මම මේ මොනවද කීස් කියන්නේ කියලා කතා කරේ. මේකෙදි අපි කීස් හතරක් ගැන කතා කරනවා. තව කීස් ගොඩක් ඔයාලට තියෙනවා. ඒකට ඔයාලට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ කීස් ගැන විතරයි. super key, candidate key, primary key, foreign key. එතකොට මොකක්ද මේ key එකක් කියලා කියන්නේ? key එකක් කියලා කියන්නේ මොකක් හරි තියෙන රෙකෝඩ් එකක් හඳුනා ගන්න තියෙන එකක්. දැන් මේකේ ID කියන එක key එකක්. roll number කියන එකත් key එකක්. enroll number කියන එකත් key එකක්. department ID කියන එකත් key එකක්. ඔය වගේ එක එක keys ගොඩක් තියෙනවා. හරි අපි දැන් බලමු එකින් එක. අන්න super key. set of one or more attributes. හරි. මොනවටද attributes කියන්නේ? attributes දැන් කතා කරලා තියෙන attributes කියන්නේ මෙන්න මේවා තමයි. Set of one or more attributes when taken together helps in uniquely identify. හරි. attributes ගොඩක් ගත්තහම දැන් මේ වගේ අපිට මොන වගේන්ද පුළුවන් uniquely identify කරගන්න. දැන් uniquely identify කරගන්න කියලා කියන්නේ එයාට විතරක් අනන්‍ය. අනන්‍ය කියන්නේ එයාට විතරක් තියෙන එක. දැන් හිතන්න ඔයාලට විතරක් තියෙනවා මොනවද? ඔයාලට විතරක් තියෙන දේවල්. ඇඩ්‍රස් එක කියන්න බෑ. එතකොට ඔයාලගේ ගෙදර අයත් ඉන්නවා නේද? දැන් ඔයාලගේ නම කුමාර නම් කුමාර විතරක් ඔයාලට මේ තව ලංකාවේ කුමාර කියන අය ඕනේ තරම් ඉන්නවා නේද? ටෙලිෆෝන් නම්බර් ගන්න පුළුවන් නේද? ඔයාලගේ මොබයිල් නම්බර් එක 071 හරි 078 හරි වගේ එකක්. එතකොට ඒක තියෙන ඔයාලට විතරයි. ලෑන්ඩ්ලයින් එකක් ගන්න පුළුවන්. දැන් 03722. ඔහොම කියන නම්බර් එකක් ගන්න පුළුවන්ද? බැහැ. එතකොට ඒක ගෙදර අයටත් තියෙනවා. තාම මොනවද? ඔයාලගේ ID කාඩ් එක. අන්න හරි. ID නම්බර් එක. ඔයාලට බැංක් account එකක් තියෙනම් ඒ බැංක් account number එක driving license එකක් තියෙනම් ඒක passport එකක් තියෙනම් passport number එක ඔය වගේ ඒ uniquely identify කියන්නේ අන්න ඒවා. එතකොට ඒ වගේ ඕන එකක් ඒ වගේ set එකක් ගන්න පුළුවන් set of one or more attributes super key එකක් විදිහට ඕන එකක් ගන්න පුළුවන්. මේවා ගැන වැඩි හිතන්න එපා. super key එකයි candidate key එක ගැනයි ලොකු විස්තරයක් නැහැ. ඔයාලට තියෙන්නේ primary key එකයි foreign key එකයි ගැන තමයි ලොකු විස්තරයක් තියෙන්නේ. ඒ නිසා ඒ දෙක ගැන මම ටිකක් වැඩිපුර විස්තර කරන්න. super key එක හරි දැන් candidate key. Minimal set of super key. Sorry, minimal super key. Minimal කියලා කියන්නේ අවශ්‍යයි. දැන් super keys මොනවද? මේවනේ uniquely identify කරගන්න පුළුවන් employee ID. එයාට විතරයි ඒ ID එක තියෙන්නේ. License number, passport number එයාට විතරයි එක තියෙන්නේ. දැන් minimal කියන්නේ මේක විතරක් නේ. ගන්නවා නම් මේක විතරක්. candidate key license එක ගන්නවා නම් මෙන්න මේක විතරක්. එකින් එක. Contain minimized set of attributes that can be used to uniquely identify a single entity. Passport number එක තියෙනම් ඒක විතරක්. මේ එකින් එක ගන්න මේ එකින් එකට කියන්න පුළුවන් candidate key එකක් කියලා. එතකොට මේ ඔක්කොම ගත්තාම super key එකක්.
ඊට පස්සේ අපි යමු primary key එකට. හරි. දැන් මෙන්න මේ table එකේ මේ වනේ records මේ records වලින් අපි එක record එකක් හඳුනා ගන්න පුළුවන් දෙයක් තියෙනවානේ. දැන් මේ record එක හඳුනා ගන්න පුළුවන් employee ID එකෙන් හඳුනා ගන්න පුළුවන්, license number එකෙන් පුළුවන්, passport number එකෙන් පුළුවන්. ඒ එක field එකක් ගන්නවා අපි primary key එකක් විදිහට. එක්ක මේක, එහෙම නැත්නම් මේක, එහෙම නැත්නම් මේක. මේ තුනම ගන්න ඕනේ නැහැ. එක්ක මේක ගත්තොත් මේ දෙක primary key වෙන්නේ නැහැ. මේක ගත්තොත් මේ දෙක primary key වෙන්නේ නැහැ. මේක ගත්තොත් මේ දෙක primary key වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ එකක් තෝරගන්නවා primary key එකක් විදිහට. අපි තෝරගෙන තියෙන්නේ මේක. හරි. Should not contain any null values. අන්න null values තියෙන්න බෑ. මේකට මොකවත් නැතුව තියෙන්න බෑ. null value කියන්නේ මෙතන මොකවත් නැහැ. his කියන එක. දැන් හිතන්න පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔයාලට දෙනවානේ ID number එකක්. එතන null value එකක්. null value එකක් කියන්නේ ID එකක් නැහැ කියලා. ඒකට ප්‍රශ්නයක් වෙනව නේද? දැන් කො ID එක ඉල්ලුවොත් ID එක නැහැ කිව්වොත් එහෙනම් ඔයාලට ප්‍රශ්නයක් කරමුන් දෙන්න වෙනවා. ඒ වගේ null values තියෙන්න බෑ. දැන් වාහනයක් තිබ්බොත් ඒකට තියෙනවා නම්බර් එකක්, නම්බර් ප්ලේට් එකක් තියෙනවා. නම්බර් ප්ලේට් එක නැත්නම් එතන ප්‍රශ්නයක් වෙනවා. cannot be duplicate. දෙකක් දැන් එකම තැන දෙකක් තියෙනත් බෑ. ඒ කියන්නේ නම් වාහන දෙකක් තියෙනවා, ඒ දෙකේම තියෙන්නේ එකම නම්බර් ප්ලේට්ස්. එහෙමත් වෙන්න බෑ. ඒක ප්‍රශ්න. දැන් මේ දෙක වල මතක තියාගන්න මේ null values වෙන්න බෑ, copy වෙන්නත් බෑ, duplicate value වෙන්නත් බෑ. එක තැනක තියෙන දෙයක් තව තැනක වෙන්නත් බෑ. එහෙම බැරි වෙලා හරි තිබ්බොත් ඒව primary key එකකට ගන්න බෑ. දැන් database එක එහෙම බැරි වෙලා හරි තිබ්බොත් එහෙම primary key එකකට ගන්න බෑ. ඊට පස්සේ foreign key. දැන් foreign key කියන එක මම මෙතෙන්ද කියන්නේ මම ඒක ප්‍රැක්ටිකල් අපි කරලා පෙන්නන්නම්. එතෙන් මම කියන්න foreign key කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා අපි යමු දැන් ප්‍රැක්ටිකල් එකට. හරි access එකට ගියා. දැන් මේකට primary key එකක් දෙන්න ඕනේ. primary key එකට දෙන්නේ index number කියන එක. දැන් මෙතන නම් මේකත් දෙන්න පුළුවන්. මොකද එකම නම repeat වෙලා නැහැනේ. හැබැයි එකම ඉස්කෝලේ එකම නම තියෙන කිහිප දෙනෙක් ඉන්න පුළුවන් නිසා සාමාන්‍යයෙන් ඒක දෙන්නේ නැහැ. index number කියන එක තමයි දෙන්නේ. design view එකට ගිහිල්ලා primary key එක දෙන්නේ මෙහෙමයි. මේක මෙහෙම click කරලා මෙන්න මේක click කරා. අන්න එතකොට මෙතෙන්ට key එක apply වුණා. right. data sheet view. save කරන්න කියලා කියනවා. මම ඒක තමයි අර පුරුද්දක් විදිහට save කරලා යන්න කියලා කියන්නේ. ඒතකොට මෙහෙම ප්‍රශ්න එන්නේ නැහැ. හැම වෙලේම save කරලා ගියා නම් හරි. දැන් මෙතෙන්ට 11:56 කියලා රෙකෝඩ් එකක් දාලා අයින් වෙන්න ගියොත් අපි නිකන් දාමු 11:56 කියලා තව එකක්. මෙතන මේ ටිකට මම නිකන් දාමු අපි. මෙහෙම ගියොත් එහෙම අන්න ප්‍රශ්නයක් එනවා. මේක වෙනස් කරා නම් ප්‍රශ්නයක් නැහැ. 11:57 දැම්මොත් ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ට යන්න පුළුවන්. දැන් හරි. රෙකෝඩ් එකක් ක්ලික් කරන්න මෙහෙමයි. මේක right click කරා මෙතන delete record දුන්නා. yes. හරි. කොහොමද තමයි primary key එකක් දාන්නේ. හරි. මේ දක්වා කරපු දේවල් ටික තේරුණාද?
මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මයික් එක අන්මියුට් කරලා කතා කරන්න නැත්නම් chat box එකට දාන්න. හරි. කී එක දාපු එක අය කරන්න කියලා කියනවා. හරි ඩිසයින් එකට ගියා මේක මම අයින් කරනවා. මෙහෙම මේක ක්ලික් කරා ෆීල්ඩ් එක ක්ලික් කරා මෙතන ප්‍රයිමරි කී එක දැම්මා. දැන් හිතන්න කොහොම ඔයාලට ප්‍රශ්නයක් ආවා දැන් මම දැන් ක්ලාස් එක කරන ගමන් මේ ප්‍රශ්නය ආවා ඒ නිසා ඔයාලා මගෙන් අහුවා. දැන් ඔයාලා ගෙදරදී ප්‍රැක්ටිස් කරනකොට අන්න ප්‍රයිමරි කී එක දාන විදිය මතක නැහැ. දැන් ඔයාලා ඉන්නේ හිතන්නකෝ ප්‍රයිමරි කී එකක් නැහැ ටේබල් එකට. දැන් මෙතන ඉන්නේ. හරි දැන් මෙතන ඉන්නේ. දැන් කොහොමද ප්‍රයිමරි කී දාන්නේ? මෙතන බැලුවා මේ හැම එකක්ම ක්ලික් කරලා බැලුවා. අන්න ප්‍රයිමරි කී එකක් හොයාගන්නවත් නැහැ. දැන් මොකද කරන්නේ? මට මැසේජ් එකක් දාලා අහනවද? නැහැ. එහෙනම් බලන්න. ප්‍රයිමරි කී තිබ්බද නැහැ? අන්න ටේබල් එකක කොටස් දෙකක් කියනවා වගේ නම් ලාවට වගේ මතකයි. ඒ නිසා අපි යමු ඒකට ඩිසයින් එකට. අන්න දින ප්‍රයිමරි කී එක. හරි කොහොමද දාන්නේ? මේවා නිකන් ක්ලික් කරලා බලමු. අන්න දැන් මේක ඇතුලේ ඔයාලා ප්‍රැක්ටිස් කරද්දී මේ ඕනෙම දෙයක් කරන්න. දැන් කෝස් එක ඉවරනාට පස්සේ ඔයාලා මේ සොෆ්ට්වෙයාර්ස් ටික සොෆ්ට්වෙයාර්ස් තම හතරක් කරන්න. ඒ හතරම ප්‍රැක්ටිස් කරන්න. මොකද දැන් මේ තියෙන්නේ එක version එකනේ දැන් ඔයාලට තව අවුරුදු 10කින් ගිහිල්ලා බලද්දී Microsoft Office බැරි වෙන්න බෑ. ඔයාලට බැරි වුණොත් ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලගේ. මොකද ඔයාලා ප්‍රැක්ටිස් කරපු නැති හින්දා. දැන් හිතන්නකෝ ඔයාලා දැන් මගේ නම් තියෙන්නේ 2019 හිතන්නකෝ 2016 version එකක් කියලා. දැන් තව අවුරුදු 10කින් විතර 2025 වගේ version එකකුත් වෙනවානේ. ඒක 16ට වඩා වෙනස් අනිවාර්යයෙන්ම වෙනස්. හැබැයි පොඩ්ඩයි වෙනස් වෙන්නේ. එතකොට මේකේ තියෙන ප්‍රැක්ටිස් එක ඔයාලා ඒකට අරන් යන්න ඕනේ. ඒ නිසා අරගෙන යන්න තරම් ප්‍රැක්ටිස් එකක් ඔයාලට තියෙන්න ඕනේ. තේරුණාද? අරගෙන යන්න තරම් ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා ප්‍රැක්ටිස් එක හදාගන්න. right. සේව් කළා. කී එකකුත් අපි දැම්මා. එතකොට මේක පෙන්නනවා කී එක. right. foreign key එක කතා කරනවා නම් අපි යන්න ඕනේ relationships වලට. relationships වලට යන්න කලින් මම මේකට තව table එකක් හදා ගන්නවා subject කියලා. අපි දැන් හදමු subject table එක. ඔයාලා හොඳට බලා ගන්නවා මේක ඉක්මනට හදනවා. මම යනවා table design view එකෙන්. එතකොට මට ආපහු මෙතෙන්ට එන්න ඕනේ නැහැ. මම මෙතන දෙනවා subject code කියලා එකක්. subject එකට අදාළ code එක. නැත්තම් subject එකේ number එක. දැන් ඔයාලා O level හරි A level හරි ලියනවා නම් subject එකට code එකක් තියෙනවා නේද? දැන් විභාග ප්‍රශ්න පත්‍රයේ ඒ code එක print කරලා එනවා. විෂය අංකය කියලා කියන්නේ. ඒ වගේ. දැන් A level වගේ ලියුවා නම් මෙහෙම නේද? physics වගේ කරා subject code එක 1, chemistry වගේ නම් 2, biology වගේ නම් 9, combined maths වගේ නම් 10. ඔය වගේ තමයි එන්නේ. O level maths වගේ නම් 32 වගේ මතක. ඔය වගේ තමයි subject code එක. මෙතන subject code එක ඒක number එකක්. තමම දන්නා number. මෙතන subject එක. subject එක. මෙතන text එකක් නේ. subject එක text එකක්. ගණිතය ඒ වගේ text එකක්. හරි. code එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේක දාන primary key එක. එතකොට එකම code එකකින් subject දෙකක් තියෙන්න බෑ. right table එක හදලා ඉවරයි. පුරුද්දක් විදිහට මේක save කරගත්තා. මෙතෙන්ට දෙනවා subject කියලා. okay කරා. දැන් ගියා data sheet එකට. දැන් subject එක දාගෙන යන්න තියෙනවා. අපි ටිකක් මෙහෙම දාගෙන අපි දාමු මෙහෙම එකක්
එක දාමු එකට දෙනවා මම මේ නිකන් අංක ටිකක් දාගෙන යන්නේ තුනක් කියලා දාන්න. පහක් දානවා අපි ICT වලට. ඉංග්‍රීසි එකක් තියෙනවා මේකක් දාන්න. right. ඔය ටික දැම්මා. දැන් student table එකයි subject table එකයි හරි. දැන් මේ දෙකේම primary keys දාලා තියෙනවා. subject කියන එකේ primary key එක subject code කියන එක. මේවා දැන් ඔයාලා නිකන් ඉන්න ගමන් මේවා මෙහෙම ක්ලික් කර කර බලන්න මොකද වෙන්නේ. මේ බලන්න මෙතන මොකක්ද තියෙන්නේ ascending descending. ඒව ක්ලික් කරාම මොකද වෙන්නේ? දැන් මේවා ක්ලික් කරා කියලා ඔයාලගේ කම්පියුටර් එක shut down වෙන්නේ නැහැ. මේ access software එකේ ෆයිල් එක තමයි මොකක් හරි වුණා කියන්නකෝ. මොකක් හරි වුණොත් වෙන්නේ access ෆයිල් එක. එතකොට අපිට මේ ෆයිල් එක ඕන නැත්නම් delete කරලා දාන්න පුළුවන්. වරදුනාට කිසිම ප්‍රශ්නයක් නැහැ කම්පියුටර් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ වගේ ෆයිල් එකක් මේ වරදුනා කියලා. එහෙනම් මම මේක ක්ලික් කරලා මොකද වෙන්නේ බලන්න. ascending අන්න හරිය මේ alphabetical order එකට. B කියන එකට පස්සේ C ඊට පස්සේ මෙහෙම. descending කියන්නේ මේ order එක අනිත් පැත්තට මේ sort එක remove කරන්න. ඒක sort කරන්න එපා. remove කරන්න කියන්නේ ඒ හදපු පිළිවෙල අයින් කරන්න. right. කොහොම හදාගත්ත subject table එක. දැන් foreign key එක කියලා දෙන්න කලින් මම ඔයාලට මෙහෙම දෙයක් කරන්න. අපි කතා කරමු relationships ගැන. ස්ක්‍රීන් එක පේනවද මම හිතන්නේ පේනවා කියලා. රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ සම්බන්ධතාවයක්. connection එකක්. connection between tables. Match the primary key from one table. primary key එක තමයි match කරන්න ඕනේ. මේ තියෙන්නේ table වල හදපු relationships. relationships කොටස් තුනක් තියෙනවා බලන්න. one to many. අනිත් එක many to many, one to one. ඔයාලට ඒකට ප්‍රශ්නයක් එන්න පුළුවන්. many to one කියලා එකක් එන්න බැයි නේද? දැන් මෙතන one to many තියෙනවා. එහෙනම් many to many කියන එක එන්න බැයිද? හරි. මේක ගැන ටිකක් ගැඹුරව සාකච්ඡා කරමු. අන්න one to many relationship. most common. හරි මේක තමයි ලෝකේ වැඩි හරියට තියෙන relationship එක. එතකොට මේකේ most common කියලා එකක් නැහැ. මේ වගේ most common කියලා එකක් නැහැ. මේකේ common relationship එකක් නෙවෙයි කියලා වෙනමත් කියලා තියෙනවා. එතකොට මේක ගොඩක් වැඩිපුර තියෙන relationship එකක්. A row in a table A can have many matching rows in table B. මේකේ තියෙන එක row එකක් මේකේ තියෙන rows කිහිපයක් සමග ගැලපෙන්න පුළුවන්. මේකේ තියෙන එකක් මේකේ කිහිපයක්. මේකේ 1 මේකේ many. but කියන්නේ අනිත් පැත්ත වගේ. දැන් මේක අනිත් පැත්ත. නමුත් a row in table B දැන් මේකේ තියෙන table B can have only one matching row in table A. අන්න මේකේ එකක් මේකේ ගොඩක් සමග සම්බන්ධ වෙලා නැහැ. එතකොට many to one කියලා එකක් කොහෙත්ම නැහැ නේද? many to one කියලා එකක් කොහෙත්ම නැහැ. දැන් මේකේ
මේක තියෙන්නේ මේක එක තැනක මේ 600ක කියන sorry 60001 කියන එක තියෙන්නේ මේක මෙතන විතරයි 60003 කියන එක තියෙන්නේ මේක මෙන්න මෙතන විතරයි. එතකොට මේ ළමයා මෙන්න මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් කිහිපයක් කරන් තියෙනවා. එකම ළමයා අරන් තියෙනවා. එකම ළමයා තමයි. දැන් ඔයාලා ලයිබ්‍රරි එකට ගියොත් එහෙම ඔයාලට පොත් 5ක් විතර ගන්නවා නම් ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එකෙන්ම තමයි මේ රෙකෝඩ්ස් යන්නේ මේ. එකම ළමයා මෙන්න මේ 10යි 10 කියන ඉන්ස්ට්‍රුමන්ට් එක ගත්තා ඕගන් එක. 10යි 13 ගත්තා ගිටාර් එකක් ගත්තා. ඒ දෙක මැද 10යි 11 බටන් අලාවක් ගත්තා. ඔය ඔක්කොම ටික ගත්තා. එතකොට එකම ළමයා තමයි අරන් තියෙන්නේ. හරි. එතකොට ඕක තමයි one to many කියලා කියන්නේ. මේ පැත්තේ එකක් මේ පැත්තේ කිහිපයක් සමග many to one නැහැ. මේ පැත්තේ ඕනම එකක් තියෙන මේ පැත්තේ එකයි මේ 60003 තියෙන්නේ මේ පැත්තේ එකක තියෙන්නේ. right. ඊට පස්සේ many to many අන්න one to one කියන one to many කියන එක හරිය නේද? ඊට පස්සේ many to many. many to many කියලා කියන්නේ a row in table A. මේකේ row එකක් can have many matching rows in table B. මේකේ තියෙන එකක් මේකේ තියෙන කිහිපයක් සමග සම්බන්ධ වෙන එක හරියි. and vice versa. මොකද්ද මේ vice versa කියලා කියන්නේ? vice versa කියලා කියන්නේ මේකෙම අනිත් පැත්ත නේ. එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ මොකද්ද? A row in table B can have many matching rows in table A. මේකෙම අනිත් පැත්ත මෙතෙන්ට B දානවා මෙතෙන්ට A දානවා. දැන් කලින් එකේ තියෙන මෙතන but කියලා මේ එහෙම නෙවෙයි කියලා මේකේ තියෙන එකේ සහ මේක සහ අනිත් පැත්තටත් වෙන්න පුළුවන්. හරි. එතකොට මේකේ හරි දෙවෙනි වාක්‍යයට බලන්න. A relationship can be created by defining a third table. අන්න. දැන් අනිත් පැත්තට වෙන්න පුළුවන් නම් one මේකෙන් එක පැත්තකට ගොඩක් යන්න පුළුවන් නම් මෙහෙම එකෙන් ගොඩකට යන්න පුළුවන් නම් අනිත් පැත්තට වෙන්න පුළුවන් නම් ටේබල් දෙකක් අරන් බෑ. තව ටේබල් එකක් ඕනේ. මේ තමයි third table එක. මේ තියෙන third table එක. එතකොට මේකේ many to many වෙන්නේ මෙහෙමයි. මේක one to many. මේක one to many. one to many. මේක one to many. මේ එකෙන් යනවා ගොඩකට. මේ පැත්තත් මෙහෙම. මේක one එකෙන් ගොඩකට යනවා. many ඊට පස්සේ මේ ටික එකතු වෙලා තමයි many to many හැදෙන්නේ. මේ මෙතන ගොඩකට මෙතන ගොඩක්. මේ බලන්න මේ. දැන් product වල තියෙන්නේ මේකනේ product ID එක. මේක එක තැනක තියෙන්නේ. මේක order ID එක. මේක තියෙන්නේ එක තැනක. 56 78 කියන එක්කෙනා මේකේ මෙන්න මේකත් ඕඩර් කරලා තියෙනවා මේකත් ඕඩර් කරලා තියෙනවා මම මේක පොඩ්ඩක් ක්ලියර් කරගෙන ඉන්න නැත්නම් ඔයාලට පැහැදිලි නැහැ 56 78 කියන එක්කෙනා මේකේ මෙන්න මේකත් ඕඩර් කරලා තියෙනවා ආය මොනවද මේකත් ඕඩර් කරලා තියෙනවා මේකත් ඕඩර් කරලා තියෙනවා දැන් තුන්වෙනි ටේබල් එකක් ගන්නෙ නැතුව එහෙම දාන්න බෑ. අනිවාර්යෙන් තුන්වෙනි ටේබල් එකක් ගන්න වෙනවා. තුන්වෙනි ටේබල් එකක් අරගෙන තමයි දාන්නේ.
හරිද? එතකොට many to many relationships වලට අනිවාර්යෙන් තුන්වෙනි ටේබල් එකක් දාන්න ඕනේමයි. right. ඒක හරිය නේද? ඊට පස්සේ අපි යමු 1 to 1 කියන එකට. A row in table A can have no more than one matching row in table B. එකකට වඩා වැඩිපුර තියෙන්න බෑ කියලා කියනවා. No more than one matching row. And vice versa. එහෙනම් and කියලා මෙතෙන්ට එන්න ඕනේ. A row in table B can have no more than one matching row in table A. මේ පැත්තෙන් එකකට නම් මේ පැත්තෙන් එකකට. right. මේකට උදාහරණයක් තමයි හොඳම උදාහරණයක් තමයි ඔයාලා පත්තර බලනවා නම් පත්තරවල තියෙනව නේද මංගල කිංකිණි කියලා කොටසක් තියෙනව නේද? මංගල කිංකිණි කියලා. ඒකේ තියෙනවා මනාලය සහ මනාලිය. ඒ සමහරයි බලනවා ඇති. හරිද? මනාලය සහ මනාලිය කියලා තියෙනවා. එතකොට එයාලට තියෙනවා වෙනම ID එකක්. එහෙම ID එකයි name එකයි ඔය විස්තර ටික තියෙනවා. ඔය වගේ ඔක්කොම use වෙන්නේ databases. මේ පැත්තේ මනාලියෝ තියෙනවා ID එකයි නමයි විස්තර රැකියාව වයස ඔය ඔක්කොම තියෙනවා. මේක මේ common relationship එකක් නෙවෙයි කියලා කියනවා. ඊට පස්සේ කරන්නේ මේකේ එක්කෙනෙකුට මේකේ එකක් match කරන එක. මේකෙන් මේ පැත්තට එකක් match කරන එක. එහෙම නැත්නම් මේකෙන් මේ පැත්තට එකක් match කරන එක. මේකෙන් මේක එකකට මේක ගොඩක් සම්බන්ධ කරන්නේ නැහැ. ඒක ප්‍රශ්න වෙනවා නේද? මේක එකකට මේ පැත්තට ගොඩක් සම්බන්ධ කරන්නේ නැහැ. එතකොට ප්‍රශ්න වෙනවා. ඒ නිසා මේක එකකට මේ පැත්තට එකකට. දැන් බලන්න මේක. මේ උදාහරණයක් දීලා තියෙන්නේ people කියලායි driving license කියලා. මේ ඇලිස් කියන එක්කනට තියෙන පුළුවන් එක driving license එකයි. නේද? driving license ගොඩක් නැහැ. ඒක මේ පැත්තට ගත්තා. අනිත් පැත්තට බලමු. මෙන්න මේ license එකේ අයිතිකාරයා ඇලිස් විතරමයි. මේ license එකේ අයිතිකාරයා ඇලිස් විතරමයි. වෙන කවුරුවත් දැන් යාළුවගේ license එක අරගෙන මට වාහනයක් කෙලවන්න බෑ ප්‍රශ්න වෙනවා. එතකොට ඕක තමයි one to one relationships කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේකට උදාහරණයක්. හරි. ඔය ටික තමයි relationships වර්ග 3. හරි. දැන් අපි යන් අපේ තියෙන table එකට ගිහිල්ලා අපි දැන් මේක කරන්න යන්නේ තව table එකක් හදාගන්න. දැන් මෙහෙමනේ. මේ සජනි පෙරේරා කියන එක්කෙනා ඉස්සලා මෙහෙමයි. ඔයාලා හිතන්න මම යන්නම් ආයෙත් මේ slide එකට. දැන් one to one relationship එකට tables 3ක් ඕනේ නැහැ. table දෙකෙන් වැඩේ shape කරගන්න පුළුවන්. ආයෙත් තුන්වෙනි table එකක් ඕනේ නැහැ. තුන්වෙනි table එකක් ඕනේ නම් ඕන වෙන්නේ many to many නම් විතරයි. one to many එකටත් 3ක් ඕනේ නැහැ දෙකයි ඕනේ. හරිද? හරි. දැන් මම දැන් හදාගන්න යන්නේ මෙහෙම. ඉස්සෙල්ලාම හිතන්න relationship එක ඊට පස්සේ හිතන්න table එක. ඉස්සෙල්ලාම හිතන්න relationship එක ඊට පස්සේ හිතන්න table එක. හරි. දැන් මට ඕනේ මෙහෙම හිතන්න. මේ සජනි පෙරේරා කියන එක්කෙනා subject 3ක් තෝරගන්නවා මෙතන. අපි මෙතෙන්ට agriculture කියන එකත් ගමුද? එතකොට මම තව ටිකක් ලේසි. හරි agriculture කියන එකත් දාන්න. හරි.
එක්කෙනෙක් සබ්ජෙක්ට් තුනක් තෝරගන්නවානේ. අන්න එතකොට මේකෙන් මේකට යද්දි one to many. එක්කෙනා සබ්ජෙක්ට් තුනක් තෝරගන්න ඕනේ. එතකොට one to many. ඒක හරිනේ. හැබැයි මේ කෙමිස්ට්‍රි කරන අය ඉන්න පුළුවන් මේකේ එක්කෙනාමද නැහැ නේද? මේ කෙමිස්ට්‍රි කරන අය මේකේ කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. එතකොට මේක 1 මේක many. මම white board එකක් යූස් කරන්න. right white board එක දැන් මට පේනවා. අපි නිකන් නමක් තමයි. සජනි කියලා හිටියේ සජනි. හරි. එයා තෝරගන්න ඕනේ subject තුනක් අපි දාමු මෙතන chemistry biology කරන්න කියලා දාමු physics bio. හරි. අන්න එතකොට මේකේ relationship එක මොකද්ද? one to many. හරි one to many. ඊට පස්සේ අපි ගමු chemistry කරන ළමයි ටික ගමු. එතකොට chemistry කරන්න මේ සජනි කියන එක්කෙනා විතරද? නැහැ. තව නම් ඉන්නව නේද? අපි නම් නිකන් ගමු එහෙම කුමාර කියලා දාමු. කුමාර ජෝන් කියලා. එතකොට chemistry කරන ළමයිනුත් ගොඩක් ඉන්නවා. එතකොට මේකේ table වලින් දෙපැත්තටම යනවා one to many. මේකෙත් one to many මේකෙත් one to many. මෙන්න මේ වගේ නේද? මම ෂෙයා කරන්න. මෙන්න මේ වගේ නේද? මේකෙනුත් මේ පැත්තට යනවා ගොඩක්. මේකෙනුත් මේ පැත්තට යනවා ගොඩක්. මේකෙනුත් මේ පැත්තට යනවා ගොඩක්. මේක මේ පැත්තට one to many මේක one to many. ඒ නිසා තුන්වෙනි ටේබල් එකක් ගන්න ඕනේ. තුන්වෙනි ටේබල් එක ගන්න මෙහෙමයි. ඒ තුන්වෙනි ටේබල් එකට ළමයිවත් සම්බන්ධ කරන්න ඕනේ, සබ්ජෙක්ට් එකත් සම්බන්ධ කරන්න ඕනේ. තුන්වෙනි ටේබල් එකට ළමයිවත් සම්බන්ධ කරන්න ඕනේ, සබ්ජෙක්ට් එකත් සම්බන්ධ කරන්න ඕනේ. right. මම එහෙනම් හදා ගන්නවා ටේබල් එකක්. ටේබල් එක හදා ගන්න වෙනවා create table කියන එකට ගියා. ළමයිව සම්බන්ධ කරන්නේ ළමයිගේ primary key එකෙන්. මොකද මේ නම සම්බන්ධ කරලා දෙයක් නැහැ. ඒ නිසා තුන්වෙනි ටේබල් එකේ මම හදා ගන්න ඕනේ index number කියලා එකක්. අපි යමු design view එකට. අපි මේකට දාමු table name එකක්. අපි examination කියලා නෑ අපරි මෙහෙම දාමු student subject කියලා දාමු student subject මම නිකන් මෙහෙම table එකක් හදනවා. හරි student subject ඉස්සෙල්ලා මේක primary key එක අයින් කරගන්නවා. ළමයිව සම්බන්ධ වන වෙන නිසා index number කියන එක දාන්න ඕනේ. index number කියන එක මේකේ data type එකම අනිවාර්යෙන් මේකටත් දාන්න ඕනේ. අපි ගත්ත number කියන එක number කියන එකම දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ code එකක් දාන්න ඕනේ. courses සම්බන්ධ කරන නිසා code එකක් දාන්න ඕනේ. code කියන එකේ data type එක තමයි මේක number. ඒකේ data type එක number. මම ඔක්කොම save කරලා ඔක්කොගෙම යනවා design view එකට. design view එකේ ඉන්නේ. මේකේ data type එක number. මේකේ දැම්ම number කියන එක. type කරනවා නේ මෙතනින් select කරලා ගන්න පුළුවන්. right.
අපිට ඕනනම් මෙහෙම දාන්නත් පුළුවන්. අපි දාමු දැන් එක්සෑම් එකට යනවනේ මෙයාලා මාක්ස් කියලා දාන්න. මාක්ස් කියන එකත් අනිවාර්යෙන් නම්බර්ස් නේ. හරි. අන්න මෙතන මාක්ස් නිසා මම මේ ටේබල් එක රීනේම් කරගන්නවා එක්සෑම් මාක් කියලා. අන්න එතකොට ඔයාලා රීනේම් කියන එකත් එනවා. ටේබල් එකක් කොහොමද රීනේම් කරන්නේ? අපි ඉස්සෙල්ලාම පුරුද්දක් විදිහට මේ ඔක්කොම සේව් කරා. මෙතනින් ක්ලෝස් කරන්න මේ. දැන් රයිට් ක්ලික් කරා රීනේම් කරා මම දානවා exam marks කියලා. රයිට් එන්ටර් කරාම මේක රීනේම් වුණා. හරි. දැන් ආපහු ටේබල් එක ගත්තා. දැන් හරි. දැන් මේ exam mark කියන එකේ primary key නැහැ නේ. මම දානවා ඉස්සලා සජ්ජනී පෙරේරා 11:56. යනවා data sheet view එකට 11:56. එයා ලියනවා එයා bio නේ කරන්නේ physics කියන එකයි chemistry කියන එකයි bio කියන එකයි. දැන් එහෙමයි කියලා මෙතන physics, chemistry මෙහෙම bio එහෙම දාන්න බෑ. එහෙම දැම්මේ ගමන් වැරදි. මතක තියාගන්න එක වරකට එකයි ගන්න. එක වරකට එකයි ගන්න. හරිද? කෝඩ් එක එකයි මේකට ලකුණු 56යි. ඊට පස්සේ 11:56 කෝඩ් එක දෙක මේකට ලකුණු 65යි. 11:56 මේකට ලකුණු මේක සබ්ජෙක්ට් එක බයොලොජි 3 මේකට අපි 42යි. සේව් කරා. දැන් මේකේ මොකක්ද කීස් නැහැ. primary key foreign key නැහැ. තාම සම්බන්ධ කරේ නැහැ අපි. දැන් අපි බලමු මොකද්ද foreign key කියන්නේ කියලා. දැන් අපි බලමු මොකද්ද foreign key කියන්නේ. හරි මම ඔයාලට foreign key එක කියන්න කලින් මම ඔයාලට පොඩි බ්‍රේක් එකක් දෙන්නම්. අපි එක විතර නිකන් ක්ලාස් එක කරමු නේද? ප්‍රශ්නයක් නැහැ නේද? මොකද මෙහි පවර් කට් එකක් තිබ්බා ඒක රිකවර් කරගන්න. හරි. ඔයාලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat box එකේ දාන්න. විනාඩි අපි 15ක විතර බ්‍රේක් එකක් ගමු. විනාඩි 15ක විතර බ්‍රේක් එකක් ගමු නැත්නම් ඔයාලට පැය තුනම මේක අහගෙන ඉන්න ඔයාලට බෝරින් වෙනවා. ඒ නිසා අපි විනාඩි 15ක විතර බ්‍රේක් එකක් ගමු 11:45ට පටන් ගමු. ඔයාලට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම chat box එකේ දාන්න. right. දැන් අපි ඉගෙන ගමු. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන හැමෝගෙම. foreign key එකක් කියන්නේ මොකක්ද කියලා. right. එතකොට foreign key එකක් භාවිතා කරන්නේ create a relationship between tables. tables අතර relationship එකක් හදන්න තමයි මේ foreign key කියන එක භාවිතා කරන්නේ. maintain data integrity and allow navigation between two different instances. maintain data integrity and allow navigation between two different instances. හරි. මෙහෙම දෙයක් තමයි කියන්නේ. දැන් මේකේ තියෙනවානේ primary key එක. එතකොට මේ primary key එකේ ලක්ෂණ තමයි null values තියෙන්න බෑ. ඒ කියන්නේ hiss වෙන්න බෑ. duplicate වෙන්නත් බෑ. duplicate වෙන්න බෑ කියලා කියන්නේ එකම value එක තැන් දෙකක තියෙන්න බෑ. දෙකක තුනක ඔය වගේ එක තැන් කිහිපයක තියෙන්න බෑ. right. එතකොට මේකේ තියෙන primary key එකේ මේකනේ මේ attribute එක employee id කියන එක මේකට තියෙනව නේද data type එකක්. දැන් මේකේ තියෙන්නේ
100 101 102 වගේ numbers තියෙන්නේ. එතකොට මේකේ data type එක තමයි numbers කියන එක. මේ primary key එකෙන් මෙන්න මේ primary key එකෙන් අපිට relationship එක හදාගන්න ඕන table එකේ හදනවා තව attribute එකක්. එහෙම නැත්නම් තව column එකක් හදනවා. එතකොට මේ field name එක මේකමයි වෙන්න ඕනේ. employee id කියන එක ඒකමයි. data type එකත් ඒකමයි. ඒකයි මම අර number කියන එක අලුතෙන් හදපු තුන්වන table එකකට දැම්ම ඒකයි. number කියන එකම මම තුන්වෙනි table එකට දැම්ම ඒකයි. right. the foreign කියන එකේ තේරුම මොකක් හරි වෙන තැනකින් ඇවිල්ලා. එහෙම නැත්නම් විදේශීය පිට රට කියන අදහස. දැන් foreigners කියන්නේ පිට රට අයට. එතකොට foreign key කියලා කියන්නේ මේකේ තියෙන primary key එක මේකට ඇවිල්ලා. ඒකට මේක ආවේ පිටින් කියන අදහස එන තමයි foreign key කියලා කියන්නේ. මේක key එකක්. මේක duplicate වෙන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා සජනී කියන එක්කෙනාම තමයි chemistry physics biology කරන්නේ. ඒ නිසා එයාව duplicate වෙන්න පුළුවන්. මේ 100 කෙනෙක් කෙනා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. 101 ඉන්නවා මෙතනයි 102 ඉන්නවා මෙතනයි. ඒවා duplicate වෙන්න පුළුවන්. තව පල්ලයට යන්න දාන්න පුළුවන්. එතකොට foreign key එකේ null values තියෙන්න පුළුවන්ද? ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් සජනී කෙනෙක් කෙනා biology කරනවා mathematics කියන subject එක ඕනේ නැහැනේ. ඒක කරන්නේ නැහැ. foreign key කියන එක ප්‍රශ්නයක් නැහැ. හරි අපි දාමු බලන්න අපි යමු අපේ Excel sheet එකට. මේකට ගිහිල්ලා මම exam marks කියන එකේ මේකේ දැන් මේක දාලා තියෙන්නේ relationship එක හදන්න යන්නේ. පුරුද්දක් විදිහට මේ ඔක්කොම save කරලා මේක close කරගෙන ඉන්න. දැන් මෙහෙමයි relationship එක හදන්නේ. database tools වලට ගියා relationship මේක click කරා. database tools වලට ගියා relationship එක click කරා. දැන් මේ Microsoft Office කියන softwares හතර අමතර දෙයක් කියන්නේ. ඔයාලා ඇත්තටම දැන් හිතන්නකෝ ප්‍රැක්ටිකල් එකේදී මොනවා හරි අමතක වුණා කියලා. මේකේ තියෙන්නේ මේ icons හදලා තියෙන්නේ මේ softwares design කරලා තියෙන්නේ භාවිතා කරන අයට පහසු වෙන්න. දැන් මෙතන තියෙන relationships කියලා ගහලා නේ. අන්න පොඩි විස්තරයකුත් එනවා mouse pointer එක මෙතන තිබ්බහම. ඒකත් අපිට මේ අර theory exam එකක් ලියනවා වගේ මේ practical එක ඇත්තටම අමාරු නැහැ. දැන් theory එකක් නම් ඇත්තට අමතක වුණා කාගෙන්වත් උදව්වක් නැහැ. කොහොම හරි මතක් වෙනකන් හරි ඉන්නම නැත්නම් මේ ප්‍රශ්න අතාරින්න වෙනවා. දැන් practical වල තියෙන වාසිය තමයි අමතක වුණත් ප්‍රශ්නයක් නැහැ අපිට මේක දැන් හිතන්නකෝ මේ තියෙන database tool කියන tab එක මතක නැහැ කියලා අපිට මේ තප්පරෙන් පුළුවන් එකින් එක මෙහෙ ගිහිල්ලා බලන්න මේ මේක relationships තියෙනවා මේක නැහැ මේක නැහැ වගේ. එතකොට මේක ඇත්තටම ලේසි practical එක. ඊට පස්සේ මේක click කරා මෙන්න මේ tables තුනම මෙහෙම select කරනවා. මෙහෙම tables තුනම නැත්නම් එකින් එක select කරලා add කරන්නත් පුළුවන්. මෙතන මේක බැරි වෙලා හරි close වුණොත් දැන් මෙහෙම close වුණා කියලා මේකට ගියා relationships add මෙතනින් add tables කියලා ගන්න පුළුවන්. මේක close කරා add tables මේක add කරා. හරි tables තුනම add කරලා close කරනවා. දැන් මෙහෙමයි අපි relationship එක හදන්නේ. මේකේ තියෙනවානේ primary key එක.
හරි රිලේෂන්ෂිප් කියන්නේ මෙන්න මේක. ඉතින් match primary key from one table. primary key එක තමයි match කරන්න ඕනේ. මේක match වෙන්නේ මොකේද මේ code කියන එක? මෙන්න මේකට නේද match වෙන්නේ. මේක ක්ලික් කළා ක්ලික් කරගෙනම ගිහිල්ලා මෙන්න මේ code එක උඩදී අතෑරියානේ. අන්න. ඊට පස්සේ මෙතන එනවා මෙහෙම එකක් preferential integrity කියලා. මම දැන් මේ තුනම මෙහෙම ටික දාන්න මම තව ටිකක් ඉස්සරහදී කියලා දෙන්නම් මොකද්ද මේ preferential integrity කියලා කියන්නේ. හරි ඊට පස්සේ ටික තුන දැන් මෙතනින් create කරන්න තියෙනවා. අන්න එතකොට මෙහෙම මෙතනින් මේ සම්බන්ධ වෙලා මේ වගේ එකක් ආවනේ. එතකොට මෙතන තියෙනවා එකේ ඉලක්කම මෙතන තියෙනවා අනන්තයට දාන සිම්බල් එක ඉන්ෆිනිටි කියලා කියන්නේ. එතකොට මෙතන 1 මේක many 1 to many. මේකත් එහෙමයි. මේකේ තියෙන ඉන්ඩෙක්ස් එක මෙහෙම ක්ලික් කරගෙන ගිහිල්ලා මේක උඩදී අතෑරියා. ටික එහෙම ක්ලික් කරලා ක්‍රියේට් කරා. හරි. රිලේෂන්ෂිප් එක හදලා ඉවරයි. පුරුද්දක් විදිහට සේව් කරා. මේක තමයි රිලේෂන්ෂිප් එක. දැන් මෙන්න මේ ටේබල් එක මේකෙන් කියන්නේ මොකක්ද? මේකෙන් කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ මොකක්ද කියලා ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ 260 වෙනි පිටුවේ තියෙනවා. මොකක් හරි පෑනක් වගේ තියෙන ළඟ හරි කොලයක ලියා ගන්න 260 වෙනි පිටුවේ තියෙනවා මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ one side in the relationship. මේකට කියන්නේ mini side කියලා. ඔය වගේ 260 වෙනි පිටුවේ තියෙනවා. හරි ඒ නිසා මේ page එකත් බලන්න. මේ විදිහට තමයි රිලේෂන්ෂිප් එක හදන්නේ. අර විනාඩියක් තියෙනවා. හරි. දැන් රිලේෂන්ෂිප් එක හදලා ඉවරයි. දැන් මේක ක්ලෝස් කරන්න පුළුවන්. ඉතින් සේව් කරමු. සේව් කරා ක්ලෝස් කරා. සේව් කරලා පස්සේ ක්ලෝස් කරන්න පුළුවන්. දැන් මම ටේබල්ස් තුනම ඕපන් කරනවා. දැන් ඔයාලා දැක්කද මේ ටේබල් වලට කලින් ප්ලස් මාක් එකක් ඇවිල්ලා තියෙනවා නේ. ප්ලස් මාක් එක. මේ ප්ලස් මාක් එකක් ඇවිල්ලා තියෙනවා. මම ප්ලස් මාක් එක ක්ලික් කරනවා මොනවද තියෙන්නේ බලන්න මේ. අන්න. මේ සජනි පෙරේරා කියන එක්කෙනාගේ සබ්ජෙක්ට් එකයි ලකුණු ටිකයි තියෙනව නේද? එතකොට මේ ටේබල් තුනම එකින් එකක් සම්බන්ධයි. අපිට මේ ටේබල් එකේ ඉඳලම මෙයාගේ සබ්ජෙක්ට් එක බලා ගන්න පුළුවන්. තාම මේ සජිත් පෙරේරා කියන එක්කෙනා මොකවත් කරන්නේ නැහැ. ඒ නිසා මම දාලා නැහැ. දැන් මේකට ගියොත් එහෙම ෆිසික්ස් කරන්නේ කවුද කියලා බලන්න පුළුවන්. මේ 11යි 56 කියන එක. 11යි 56 කියන එක තමයි ෆිසික්ස් කරන්නේ. ICT කරන්නේ කවුද? කවුදවත් නැහැ. දැන් මම කවුරුත් දාලා. ඔය වගේ තමයි රිලේෂන්ෂිප් එක හදන්නේ. හරි. රිලේෂන්ෂිප් එක හදන විදිහයි ෆොරෙන් කී එකයි තේරුනේ නැති කවුරු හරි ඉන්නවද? අපි තව ටිකක් මේකට data දාමු. එතකොට තව ටිකක් තේරෙයි. තේරුනේ නැති කවුරු හරි ඉන්නවද? හරි. right. අපි මෙහෙම දාමු ටිකක්. මම ඔක්කොම ෆිල් කරන්නේ නැහැ. 45යි 89 දානවා. එකට දාමු 45යි 89. එකට දාමු සබ්ජෙක්ට් එකක් අපි දාමු ICT වගේ 5. එකට 5 දානවා. ඊට සේව් කරනවා. 5 කියන ICT නේ.
අපි බලමු මෙතනින් ඇවිල්ලා තියෙන්නේ කියලා. අන්න සේව් කරලා අපි මේ ටික ක්ලෝස් කරලා මේ ටික අපහු ලෝඩ් කරගමු එහෙම. ICT වල මොන ළමෙක් දැන් අපි බලමු ඇවිල්ලාද කියලා. අන්න හරි මේ තියෙන ඇවිල්ලා. දැන් දාපු ගමන් මෙතනින් දාපු ගමන් එයා ටේබල් එකේ ඇවිල්ලා නැත්නම් ඔයාලා කරන්න සේව් කරලා මේ ඔක්කොම ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා ආයෙ බලන්න. එතකොට ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ 45යි 89 කියන එක නා මෙයා IT කරනවා නේ. 5 කියන්නේ IT. හරි. දැන් අපි බලමු මම කියවා නේද referential integrity කියලා එකක්. අපි බලමු මේක. හරි. Referential integrity කියලා කියන්නේ system of roles that ensure relationships between rows in related tables. මෙයා ensure කරනවා. මෙයා තහවුරු කරනවා. අරකේ ඉන්න ළමයාමද මෙතනත් ඉන්නේ කියලා. අරකේ ඉන්න ළමයාමද මෙතනත් ඉන්නේ. නැත්තම් කලින් ළමයාගේ නම වෙනස් වුණොත් මෙතනත් නම වෙනස් වෙනවද කියලා මෙයා තහවුරු කරනවා. මේකට කියනවා මෙහෙම rules වගේක් තියෙනවා. rules වගේකුත් තියෙනවා, conditions වගේකුත් තියෙනවා. හරි. මොනවද මේ rules කියලා කියන්නේ? Cannot enter a value in the foreign key column of related table if that value does not exist in foreign primary key of the related table. හරි. primary key එකේ නැති value එකක් foreign key එකේ දාන්න බෑ. primary key එකේ නැති value එකක් foreign key එකේ දාන්න බෑ. ඕක එකක්. මෙතන තියෙනවා තව එකක් නේ. cannot delete a row from a primary key. Cannot delete a row from a primary key table if rows matching in exist in related table. මොකක් හරි table එකකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක delete කරන්න බෑ කියලා කියනවා. ප්‍රධාන table එකෙන් delete කරන්න බෑ කියලා. Cannot change a primary key value in the primary key table if that row has related rows. Some rows වල සම්බන්ධ වෙලා තියෙන value එක change කරන්න බෑ කියලා කියනවා. එතකොට auto change එක අපි කරලා බලමු මේ ටික. ඉස්සලාම තියෙන්නේ මේක නැති value එකක් දාන්න බෑ කියලා. ඒ නිසා අපි මේක නැති value එකක් දාමු. අපි නිකන් දාමු 19යි 90 කියන එක දාමු බලන්න. මේකට දානවා 19යි 90. මේකටත් දැම්ම මොකක් හරි අගයක් 4 දැම්ම. ලකුණු දැම්ම 6. මම යන්න හදනවා මෙන්න මේකට. අන්න ප්‍රශ්නයක් එනවා නේද? You cannot add or change record because a related record required in table student. අන්න student කියන table එකේ අනිවාර්යෙන් ඒක අයිති වෙන්න ඕනේ කියලා කියනවා. හරි අපි දාමු මේකට 45යි 89. 45යි 89 දාන්න පුළුවන්. ඒක තියෙනවා student table එකේ. මම මෙයාට ලකුණක් දෙන්නම් 76. අපි මේක වෙනස් කරමු කෝඩ් එක මම දාන කෝඩ් එක 15 කියලා බලමු මොකද වෙන්නේ කියලා. අන්න මෙහෙම message එකක් එනවා. You cannot add or change a record because a related record is required in table subject. subject කියන එකේ තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා මෙන්න මේකේ තියෙනවා විතරයි දාන්න පුළුවන්. අපි 6 වගේ එකක් දාමු බලන්න. 6 දාන්න පුළුවන්. දැන් 8 වගේ ඒවා දාන්න බෑ. 8 දාලා නැහැ. 6 වගේ එකක් දාන්න පුළුවන්.
ඊට පස්සේ ඊළඟ එකට row එකක් delete කරන්න බෑ කියලා කියනවා. බලන්න. මම මේක save කරා මේ ටික close කරා close කරගමු. මේකෙන් මේ සජනි පෙරේරා කියන එක නයිටවනේ මම delete කරනවා. right click කරලා delete record දුන්නා මේ. Are you sure want to delete records? මේ message එක no කරනවා මේ. අන්න එනවා. අපි බලමු මේක yes කරලා. මේ message එකක් එනවා නේ. yes කරලා delete වෙනවා. අපි අපෝ අතු කරමු අන්ඩු කරොත් නම් මේක වෙන්නේ නැහැ. delete කරොත් මේක වැටෙනවා deleted කියලා මේ. ඒකට ප්‍රශ්නයක් එනවා නේද? ඒ කියන්නේ delete කරන්න කලින් මෙයා කියනවා මෙහෙම delete කරන්න බෑ. ඔයාට delete කරන්න ඕනෙමද කියලා අහනවා. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි cannot change the primary key value in the primary key if table is හරි change කරන්න බෑ කියලා කියනවා. දැන් මේකේ change කරොත් එහෙම 45 89 change කරොත් එහෙම අනිත් එක්කෙනා change 9 45 90 දානවා. ඊපස්සේ save කරනවා. මෙයා 90 change වෙලා මේ තියෙන්නේ. බැරි වෙලා හරි මෙතන මේ referential integrity එකේ මේ tick දාලා නැත්නම් මේ enforce කියලා කියන්නේ ඒක බලපවත්වන්න කියලා කියන්නේ active කරන්න කියලා කියන්නේ. ඒක දාලා තිබ්බේ නැත්නම් පියන් relationships වලට දාලා තිබ්බේ නැත්නම් එහෙම කරන්න පුළුවන්. එතකොට messages එන්නේ නැහැ. relationship එක අයින් කරන්න මෙහෙමයි. මේක right click කරලා delete දුන්නා. yes කරා. මෙතන දැන් tables open වෙලා තියෙනවා මේක අයින් කරන්න බෑ. delete දුන්නා yes කරා. මේ table ටික hide table ඔගේ කරන්න පුළුවන්. ඊට set table එකෙන් ආපහු tables ගන්න පුළුවන්. close. right. දැන් අපි ආපහු relationship එකක් හදමු. tables දුන්නා. දැන් මම අර මෙහෙම ටික් එක දාන්නේ නැහැ. බලන්න. අපව relationship එක හදන්න යන්නේ index number කියන එක ගියා මෙතන index number කියන එකට ටික් එක දාන්න නැහැ create කරා. ඉතින් ටික් එක දාන්නේ නැහැ. create කරා. එතකොට අර එතන තියෙන icons ටික පෙන්වන්නේ නැහැ. දැන් කලින් icons තිබ්බා දැන් ඒවා පෙන්වන්නේ නැහැ. save කළා මේක close කරා. මේ ටික ගත්තා. දැන් අපි බලමු මේ 45 90 කියන එක්කෙනා ඉන්නවනේ මේකේ. මෙයාව delete කරන්න බලමු. delete. හරි. මෙයා කියන්නේ කලින් ආවේ වෙන message එකක් දැක්ක නේද? දැන් මෙයා අහන්නේ වෙන message වෙන එකක් delete records කියලා වෙනවා. මෙයා delete වෙලා තියෙන්නේ. එතකොට මෙතන මම save කරොත් එහෙනම් මෙතන deleted කියලා වැටෙන්නේ නැහැ. අපි බලමු tables තුනම close කරලා පහු කර. අරගෙන අන්න මේක save කරා මේ තුනම close කරා. ඒ අර 45 90 කියන එක නා තියෙනවා මේ. හැබැයි මේකේ නැහැ. මේකේ නැහැ. යා delete කරලා තියෙනවා. ඕක තමයි referential integrity කියලා කියන්නේ. ඊට පස්සේ තව තියෙනවා referential integrity කියන එකේ දැන් අපි rules නේ කතා කරේ conditions තියෙනවා. conditions තමයි the matching row from the primary key table the matching column from the primary table is the primary key has a unique constraint.
යුනික් වෙන්න ඕනේ කියලා කියනවා. ඒක තැන් දෙකක තියෙන්න බෑ කියලා කියනවා. The related columns have the same data type and size. මේ විදිහට තමයි හදා ගන්න ඕනේ. දැන් මම අර හදාගත්තේ මේ විදිහට. දැන් එකක data type එක short text තිබිලා අනිත් එකේ data type එක numbers වෙන්න බෑ. එතකොට ප්‍රශ්නයක් වෙනවා. දැන් එකක numbers නම් අනිත් එකේ තියෙන්න ඕනේ numbers විතරයි. ඒ විදිහට තමයි අපි ඒක හදා ගන්න ඕනේ. දැන් තුන්වෙනි එකෙන් කියන්නේ both tables belong to the same database කියලා. දැන් කොහොමද අපි එකම database එකේ තමයි ඉන්නේ. දැන් එක Excel file එකයි open කරගෙන ඉන්නේ. එතකොට ඔයාලා දන්නවා එක database එකක් ඇතුලේ තමයි tables එහාට මෙහාට වෙන්නේ, relationships හැදෙන්නේ නැති වෙන්නේ, tables හැදෙන්නේ, tables නැති වෙන්නේ, records add වෙන්නේ, වෙනස් වෙන්නේ, delete වෙන්නේ. ඔය ඔක්කොම සිදු වෙන්නේ එකම database එකේ තමයි කියලා ඔයාලා මේ වෙද්දි හොඳටම දන්නවා. හරි එතකොට ඔය ටික තමයි conditions. හරි. මේ විදිහට එතකොට ඔයාලට මේකට කැමති විදිහට මේක තමයි ප්‍රධාන ටේබල් එක. ප්‍රයිමරි කී එක තියෙන ටේබල් එක තමයි ප්‍රධාන ටේබල් එක. මේකේ ප්‍රධාන ටේබල් එක මේක ප්‍රධාන ටේබල් එක නෙමෙයි. මේක අර සම්බන්ධ කරන්න ඒ කියන්නේ many to many relationship එක හදන්න ඕනේ නිසා අපි හදාගත්තු ටේබල් එක. අපි ඒ නිසා අර විදිහට මේ අපගේම relationship එක ඒ build up කරමු මේක අයින් කරලා. index number මෙතන දැම්මා. අන්න මම දැන් දාන්න යන්නේ. මොකද දන්නවද? මෙහෙම දාද්දි ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ ආපු එක ඇත්තටම හොඳයි. මොකක්ද ඒ ප්‍රශ්නේ? හරි. දැන් මේකේ තියෙනවානේ 45යි 90 කියලා එකක්. හැබැයි ප්‍රධාන ටේබල් එකේ 45යි 90 කියලා එකක් නැහැ. එතකොට ඔක ප්‍රායෝගික ජීවිතේ මොකද්ද ප්‍රශ්නේ? ක්ලාස් එකක හිටපු නැති ළමෙක් එහෙම නැත්නම් ඇඩ්මිෂන් එක ගත්තු නැති ළමෙක් ඇවිල්ලා එක්සෑම් එකක් ලියන්නේ. එයාට එක්සෑම් එකේ ලකුණුත් තියෙනවා. එහෙම වෙන්න බෑනේ. නේද? ඕක තමයි ප්‍රශ්නේ. මම මේ ටික සේව් කරලා ක්ලෝස් කරනවා. එකක් හරියයි මම හිතන විදිහට ඒක හරි මේක බෑනේ. අන්න මේ තියෙන්නේ can't create referential integrity කියලා කියන්නේ. ඒතර අර විදිහට හිමක හදන්න බෑ. මොකද අරකේ අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. දැන් මේක හරි අපි මොන්ටි කම්ප්ලීට් කරන අපවදමු. කොහොම ක්ලෝස් කරා. දැන් එක්ක මෙයා මෙතන 45යි 90 තියෙනවානේ. මේ එක්කෙනෙක් අපි 45යි 90 කරන්න ඕනේ. අපි මෙයා කරමු 45යි 90. හරි. දැන් රිලේෂන්ෂිප් එක නැහැනේ. ඒ නිසා මෙතන ප්ලස් මාර්ක් එක පෙන්වන්නේ නැහැ. මෙතන ඒ නිසා ප්ලස් මාර්ක් එක පෙන්වන්නේ නැහැ. ප්ලස් මාර්ක් එක පෙන්වන්නේ ප්‍රධාන ටේබල්ස් වල විතරයි. අපි එකක් කරමු 45යි 45යි. right. save करा ඔක්කොම close करा relationship करता save करा close करा දැන් plus mark එක ආපහු එවිලා තියෙනවා. දැන් බලමු 45 යනවා තමයි අර subject එක මේ 5යි 6යි කියන එක. මේ තියෙන 5යි 6යි
subject එක මේක ICT general English. හරි. ඔය ටික තේරුනේ නැති අය කවුරු හරි ඉන්නවද? ඔය ටික තේරුනේ නැති අය කවුරු හරි ඉන්නවද? කවුරු හරි මොනවා හරි ප්‍රශ්නයක් අහන්න. බ්‍රහස්පතින්ගේ ක්ලාස් එකේ නම් ළමයි ප්‍රශ්න අහුවා. අදට බ්‍රහස්පතින්ගේ ක්ලාස් එකේ කරපු දේවල් ටිකම අද කරලා ඉවරයි මේ උදේ. එයාලා 12:25 විතරකම් කළා. මොකද එයාලා ගොඩක් අය සමහර අය ප්‍රශ්න අහුවා. මේක මෙහෙම වෙන්න බෑද? මේක මෙහෙම වෙන්න බෑද කියලා. ඊළඟ දවසේදී අපි කරන්නේ forms queries සහ reports කරන්නේ. හරි මොනවද තියෙන ප්‍රශ්න? මට ප්‍රශ්න කියන්න ඕලා. සර් ඔව්. සර් මේ අර අපිට ප්‍රැක්ටිස් වෙන්න දුන්නේ මේ access එතකොට PowerPoint Word අපි හදලා එව්වේ සර්ට.